නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගාලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පන්සිල් සමාදන් වෙන নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වච්ඡේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට
ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා සුළු වේලාවක් නවරහදී බුදු ගුණ මෙනෙහි කරන්න හැමදෙනාම අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි, මේ ඇත්තන්ට අපි දේශනා කරන්නට යෙදුණා ගිය මාසේ මරණ සති සූත්‍රය පිළිබඳ. අදත් කෙටියෙන් ඒක නැවත මෙනෙහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මහණෙනි, නුඹලාට අමෘතය ගෙන දෙන, අමෘතය කිව්වේ නිර්වාණය ගෙන දෙන මේ මරණ සතිය දේශනා කරනෝය. නුඹලා මොන විදියටද මේ මරණ සතිය අනුගමනය කරන්න කියලා භික්ෂුන් වහන්සේගෙන් පළමුවෙන් බුදුරජාණන් වහන්සේ විමසා සිටිනෝ. ඒ අවස්ථාවේදී එක එක ස්වාමීන් වහන්සේලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට එක දවසක් ගත වුණොත් ඇති ඔබ වහන්සේගේ මේ ධර්ම විනය ශාසනය අනුගමනය කරන්නට. ඊට වැඩිය මට විශ්වාසය තියන්න බෑ මේ ජීවිතේක. තවත් ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීනි මට එක දහවලක් ගත වුණොත් ඇති ඔබ වහන්සේගේ ධර්ම විනය ශාසනය අවබෝධ කරන්නට. ඊට වැඩිය මට විශ්වාසය තියන්න බෑ මේ ජීවිතේ. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීනි මට එක පිණ්ඩපාතයක් කරගන්නට ලැබුණොත් ඇති ඒ වෙලාව ප්‍රමාණය ඒ කාලය තුල මම ධර්ම විනය ශාසනය ඔබ වහන්සේගේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඊට වැඩිය මට මේ ජීවිතය ගැන විශ්වාසය තියන්න බෑ. තවත් ස්වාමීන් වහන්සේ නම ස්වාමීනි මට එක බත් පිඬක් මුකයට අරගෙන ගිලින වෙලාව පමණක් ජීවත් වෙලා හිටියොත් ඇති ඔබ වහන්සේගේ ධර්ම විනය ශාසනය මෙනෙහි කරන්න. අන්තිම ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට මේ ආස්වාස ඇතුළට අරගෙන ප්‍රස්වාස කරන තරම් වෙලාවක් මේ ජීවිතේ ගත වුණොත් ඇති ඔබ වහන්සේගේ ධර්ම විනය ශාසනය මෙනෙහි කරන්නට. එහෙම කියලා ඒ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරාම අපේ බුදුරජාණන් වහන්සේ මේ ඇත්තෝ දන්නව ප්‍රකාශ කළා ස්වාමීන් මේ මහණෙනි අර දවසක් වරුවක් එක පිණ්ඩපාත වේලක් ගත කරන්නට කියපු තුන්නම ප්‍රමාද විහරණයෙන් යුක්තයි. අප්‍රමාදී බවක් නැත. අප්‍රමාදී විහරණයෙන් යුක්ත පිරිස හැටියට අර එක ආහාර පිඬක් ගිලින වේලාව ආස්වාස ප්‍රස්වාසයක් කරන වේලාව තරම් ජීවිතේ ගත වුණොත් ජීවත් වුණොත් ඇතේ කියලා හිතපු භික්ෂුන් වහන්සේ අප්‍රමාදී විහරණයෙන් යුක්තය. එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ නැවත මහණෙනි යම් යෝගාවචරයේ එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් රාත්‍රී කාලයේ ගත කරනකොට ඒ රාත්‍රී කාලේ නොයෙකුත් මරණයට හේතු තියෙන්න පුළුවන්. සර්පෙක් විසින් දෂ්ට කළා, එහෙම නැත්නම් හදිසි රෝගාබාධයක්, ගනිපු ආහාරයක් නිසා, එහෙම නැත්නම් සතුරෙකුගේ පහර දීමක් නිසා, නානාවිද හේතු නිසා කෙනෙක් රාත්‍රී කාලයේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ රාත්‍රී කාලේ මම මරණයටපත් වුණොත් මේ රාත්‍රී කාලය තුල මා තුල තියෙන අකුසල විතර්ක මොනවද? ඒ අකුසල විතර්ක තිබිද්දි මම හදිසියෙවත් මේ රාත්‍රී කාලේ මරණයටපත් වුණොත් මට ඒක හොඳ නැහැ. මගේ ගතිය හොඳ වෙන්නේ නැහැ. මං දුර්ගතියකට යන්න පුළුවන්. ඒ නිසා වහාම මේ රාත්‍රී කාලේ මට තියෙන අකුසල විතර්ක
මම තේරුම් අරගෙන දුරු කරලා මේ රාත්‍රී කාලේ මම පහන් කරන්න ඕන කියන අදිෂ්ඨානයයි වීරියයි සිහියයි නුවණයි උපදවනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම රාත්‍රී කාලේ යම් කෙනෙක් ගත කරලා දහවල් කාලය උදා වුණාට පස්සේ දහවල් කාලේ ගැන කල්පනා කරනවා මේ දහවල් කාලෙත් මගේ ජීවිතේ නැති වෙන්න කාරණා බොහොම තියෙනවා. ඒ නිසා යම් විදියකින් මගේ ජීවිතේ මේ දහවල් කාලේ මරණයටපත් වුණොත් මන් තුල තියෙන අකුසල විතර්ක නිසා මගේ ගතිය නරක වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අකුසල විතර්ක දුරු කරගෙන කුසල විතර්කයක් උපදවාගෙන වාසය කරනවා කියන අදිෂ්ඨානය, වීරිය, සිහිය, නුවණ ඇති කරගන්නවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි මහණෙනි, වරු භාගයක් ගත කරන එක්කෙනා මේ දහවල් වරුව විතරක් නෙමෙයි මට මේ පැය ගාන ඇතුළතදී මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මේ කාලය තුලදී මගේ අකුසල විතර්ක දුරු කර ගන්න ඕනේ කියන අදිෂ්ඨානය. ওই විදිහට බුදුහාමුදුරුවෝ එහාට පෙන්නලා හෝරාවක් ගත වෙන දක්වා. ඒ වගේම අන්තිමට එක ෂණයක් අසුරු ෂණයක් දක්වා මේ ෂණේදී මම මරණයටපත් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මා තුල තිබෙන අකුසල විතර්ක මොනවද? ඒ අකුසල විතර්ක තේරුම් අරගෙන මම වහාම දුරු කළ යුතුයි. කුසල විතර්කයක් අදිෂ්ඨාන කළ යුතුයි කියලා මේ මරණ සතිය මෙසේ මහණෙනි අප්‍රමාද විහරණේ යුක්ත යෝගාවචරයා මරණ සතිය වඩන්නේය, දියුණු කරන්නේය. එබැවින් මහණෙනි ඒ ඇත්තන්ට අමෘතය කැඳවන්නේය, නිර්වාණය ලැබෙනවයි කියලායි බුදුහාමුදුරෝ දේශනා කරා. දැන් මෙතින්දි ඊටාම වැදගත්ම දේ තමයි පින්වත්නි මේ කාලය. බුදුරජාණන් වහන්සේ කාලය කෙටි කරගෙන ඇවිල්ලා අර කාලය කෙටි වෙන ප්‍රමාණය අනුව තමයි අප්‍රමාද විහාරී කියන වචනේ පාවිච්චි කරන්නේ. අප්‍රමාදීව වාසය කරන තැනත්තා හැටියට දේශනා කරන්නේ අර කාලය වැඩියෙන් අරගෙන මරණය මෙනෙහි කරන එක්කෙනා නෙවෙයි. කාලය ස්වල්ප කොට අරගෙන මරණ සතිය මෙනෙහි කරන ඇත්තට තමයි බුදුහාඳුරු අප්‍රමාදී විහරණයෙන් යුක්තයි කියලා කියන්නේ. ඒ නිසා තමයි අර ආස්වාසයක් අරගෙන ප්‍රස්වාස කරන්නට තරම්වත් මේ කාලය නෑ කියලා ඒ තරම් ඉක්මනට මේ කාලය ගැන කල්පනා කරන මරණය ගැන. එක ආහාර පිටක් අනුභව කරන වෙලාව වගේ එක ෂණයක් වාගේ මේ මරණය පිළිබඳ මෙනෙහි කරන එක තමයි බුදුහාමුදුරු අප්‍රමාදී විහරණ හැටියට දේශනා කළේ. එතකොට පින්වත්නි යථාභූත ඥාන දර්ශනය එහෙම නැත්නම් මේ සත්‍ය කියන එක ඇත්ත කියන එක වැහිලා තියෙන්නේ අපේ කාලය උඩ කාලයට අනුව කාලය විසින් මේ සත්‍ය එහෙම නැත්නම් මේ යථාර්ථය වහගෙන ඉන්නවා. කාලය කියලා කියන්නේ ධර්මයට අනුව ප්‍රමාද විහරණය ප්‍රමාදය. ඒ මොකද කාලය විසින් අර සත්‍ය වහන නිසා. එතකොට මේ කාලය කියන එක අපේ මනස තුලින්ම ගොඩනගා ගන්න දෙයක් මිස යථාර්ථයේ තුල කාලය පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොකද මේ හැම ධර්මයක්ම ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා. නමුත් මේ හැම ධර්මයක්ම එතනම ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන යථාර්ථය වැහිලා තියෙන්නේ මේ කාලය නිසා.
එතකොට බුදුහාමුදුරුවන්ගේ මේ මරණ සතියේදී පෙන්වන වැදගත්ම කාරණේ තමයි කාලය නැමැති මනසේ මායාව. කාලය විසින් මේ යථාර්ථය වහගෙන ඉන්නවා. එතකොට කාලය වැඩිපුර අරගෙන මරණය මෙනෙහි කරනවා කියලා කියන්නේ අර යථාර්ථය හුඟක් ඈතයි කියන එක. කාලය අඩු කරගෙන එනවා කියලා කියන්නේ කාලය දුරු කරනවා කියන එකයි. එතකොට කාලය දුරු කළොත් අන්නේ කාලය දුරු කරන එක්කෙනාට තමයි යථාර්ථය කියන එක පින්වත්නි අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ මොකද කාලයෙන් අපේ මනස වැහිලා තියෙන තාක්කල්ම ප්‍රමාදය කියන එක තියෙනවා. අප්‍රමාදී කියන එක ඇති වෙන්නේ කාලය අඩු වෙන්න. ඒ මොකද ඒ තරම් වේගයෙන් සිදුවෙන දෙයක් තමයි මේ උත්පත්තිය මරණය කියන එක. උත්පත්තිය මරණය කියන එක ඊටාම වේගයෙන් සිද්ධ වෙනව නම් කාලයෙන් කරන්නේ මොකද්ද? ඒක වසාගෙන සිටීම. මෙච්චර කාලයක් කියලා කාලය දික් වෙන්න ඒ යථාර්ථය නැවත වැහෙන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ මරණ සතියේදී පෙන්නන ඊටාම ගැඹුරු දර්ශනය තමයි කාලය විසින් වහගෙන ඉන්නවනම් කාලය අඩු කරන්න කියන නියමය. කාලය අඩු කිරීමෙන් තමයි මේ යථාර්ථයට ලං වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද එක ක්ෂණයකටත් වඩා අසුරු ක්ෂණයකටත් වඩා වේගයෙන් පින්වත්නි උත්පත්තිය මරණය කියන එක සිද්ධ වෙනවා. ඒ ඊතරම් වේගෙන් මේ උත්පත්තිය මරණය සිද්ධ වෙනවා නම් හැමතිස්සෙම කාලය දික් වෙන්න ඒ උත්පත්තිය මරණය කියන යථාර්ථය අවබෝධ කර ගැනීමට කාලය ප්‍රමාදයක් හැටියට පවතී. ඒ නිසා තමයි මේ මරණ සති සූත්‍රයේදී අර මරණ සති සූත්‍ර කීපයක් දේශනා කරලා තියෙන අංගුත්තර නිකායේ අර කාලය අඩු කරන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා. එතකොට බොහෝ ඇත්තන්ට මේ සූත්‍ර කියවන දේශනා කර නැත්තන්ට ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැති හින්දා නිකං ජීවිතං අනියතං මරණං නියතං කියලා මම මැරෙනවා මරණයටපත් වෙනවා කියලා මෙනෙහි කරන එක තමයි මේ මරණ සතිය කියලා බොහෝ අය කල්පනා කරනවා. ඒක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. එහෙම ක්‍රමයක් නැහැ. මරණය ලංලංව තේරුම් ගැනීම. ලංලංව තේරුම් ගැනීම තමයි කාලය කොට කරනවා කියලා කියන්නේ. මොකද උත්පත්ති මරණ වේගය ඊටාම වේගින් සිද්ධ වෙන දෙයක්. ඒක මේ ඇහැට කනට නහයට දිවට ශරීරයට මනසට පේන දෙයක් නෙවෙයි. ඒ ඉන්ද්‍රිය ඥාණයට අසු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ඥානයත් එක්ක තියෙන්නේ පින්වත්නි අපේ සිතිවිලි. අපි ඒ සිතිවිලි කියන එකට අපි පාවිච්චි කරනවා චින්තනය කියන එක. සිතිවිලි මේ චින්තනය. එතකොට මේ සිතිවිලි කියන ඒවා චින්තනය කියන ඒවා කාලයත් එක්ක පවත්තන ධර්ම විනා යථාර්ථයත් එක්ක පවත්තන එකක් නෙවෙයි. ඒ නිසා තමයි මේ සිතත් ඇති වෙලා නැති වෙන ධර්මයක්. ඒ ඇති වෙලා නැති වෙන ධර්මයක් වූ මේ සිතට මේ ඇති වෙලා නැති වෙන ධර්මයන් තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන්නේ සිත පවතින්නේ කාලය ඇසුරු කරගෙන නිසාය කියන ගැඹුරු අවබෝධය, ගැඹුරු ඉගැන්වීම. එතකොට මේ ගැඹුර තමයි අර මරණ සතිය උගන්වන්නේ. දැන් වරුවක් මං මේ රාත්‍රී කාලේ මරණයටපත් වුණොත් කියලා හිතන එක්කෙනා වරු භාගයක්, හෝරාවක්, විනාඩි ගණනාවක්, විනාඩි ක්ෂණයක් ඒ කොට කරගෙන එන්නේ කාලය කොට කරනවා කියලා කියන්නේ අර මරණය කියන එක අවබෝධ කරගන්න ටිකෙන් ටික ලං කරනවා. අපි ලං වෙලා අවබෝධ කරනවා, ලං වෙලා බලනවා.
කියන එකයි. එහෙනම් පින්වත්නි මේ විඥාණය කියන ධර්මය කාලය අනුව ගොඩ නැගිච්ච එකක්. ඒ නිසා යම්කිසි කෙනෙක් මරණ සතියේදී මරණය ලං වෙලා දකිනවා කියලා කියන්නේ විඥාණය නිරෝධ කරනවා කියන එකයි. විඥාණය නිරෝධ කරනවා කියන එකයි. ඒ නිසා තමයි අපිට මරණ සතියේදී අර විදියට අපේ මනස මෙහෙයවන්ට අපි පුරුදු කරනවා. එතකොට අන්න ඒ පුරුදු කරනවා කියන එක තමයි එතන තියෙන්නේ. භාවිතාය බහුලීකතාය කියන එක. බහුලීකත විදියට ඒක භාවිත කරනවා. දවසක් මෙනෙහි කර එක්කෙන වරුවකට එනවා. වරුව මෙනෙහි කර වරු භාගයකට එනවා. එහෙම ලං වෙලා ලං කළම ඒෂණයේදී බලන්න පුළුවන් එක්කෙන තමයි අර මරණය දිනන්නේ. මරණය අවබෝධ කරගන්න. ඒ තරම් වේගෙන් මේ මරණය කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ මරණය එහෙනම් මේ සංසාරය කියලා කියන්නේ උත්පත්තිය මරණය කියන මේ දෙක අතර ගත වෙන මේ එක මේ කාලයත් එක්ක අහුවෙලා තියෙන උත්පත්තිය සහ මරණය අතර කාලයත් එක්ක අහුවෙලා තියෙන ස්වභාවය තමයි මේ සංසාරය කියලා කියන්නේ. යම් වෙලාවක උත්පත්තිය සහ මරණය අතර තියෙන කාලය දුරු කළොත් අන්න එතෙන්ට තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. යම් කිසි ධර්මයක් හට ගන්නව නම් ඒ හට ගන්නා වූ ධර්ම එතනම නිරුද්ධ වෙනවා කියන අවබෝධය ලබන්නේ ඒ අතරේ තියෙන කාලය දුරු කළොත්. එහෙනම් ඒ අතරේ තියෙන කාලය විසින් හරිගස්සලා තියෙන්නේ මොකද්ද? මේ උත්පත්තිය සහ මරණය අතර සංසාරයක් කියන පැවැත්මක්. සංසරණයක් සැරිසැරීමක් උත්පත්තිය සහ මරණය සැරිසැරීමක් සංසාරය කියලා කියන්නේ ඒක. එතකොට මේ සංසාරයේ දුරු කරන්නට සංසාරයෙන් නිදහස් වෙන්න යම්කිසි කෙනෙකුට මරණ සතිය උපකාර වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ ආධාර වෙන්නේ අන්න ඒ විදියට යම්කිසි කෙනෙක් මරණ සතිය මෙනෙහි කරන්නට පුරුදු වුණොත් විතරයි. නැත්තම් මම මැරෙනවා කියලා හිතුවට කවදාවත් මොකක්වත් ලබන්න බෑ. එහෙම භාවනා ක්‍රමයක් බුද්ධ ආගමේ නැහැ. එහෙම මරණානුස්සති භාවනා ක්‍රමයක් බුද්ධ ආගමේ නැහැ. එතකොට පේනවා සත්‍ය වශයෙන් මේක අපිට වචන වලින් විග්‍රහ කරන්න බෑ. මේකේ තියෙන ඊටාම සියුම් தත්ත්වය ඊටාම පරම ගම්බීර දේශනා තමයි මේ මරණානුස්සති සූත්‍ර වලින් බුදුහාමුදුරු උගන්වන්නේ. වෙන කිසිම දර්ශනයක ආගමක ඒව දකින්න නැහැ. පුදුමාකාර හිතෙනවා බුදුහාමුදුරු මේ එතකොට ආනාපාන සති භාවනාව කරනකොටත් අර කාලයට අසු වෙලා තියෙනවා මේ අපේ උස්ම ගැනීම උස්ම පිට කිරීම කියන්නේ. ඒක ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යන එකක් තමයි ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුහාමුදුරු පෙන්නලා තියෙන්නේ. ඒ පෙන්නන්නේත් මොකද්ද? අර යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. මේ ධර්මය හට ගන්න තැනම නිරුද්ධ වෙනවා කියන දර්ශනය, දැකීම, අවබෝධය ලබන්න පුළුවන් ආකාරයට තමයි මේ ආනාපාන සති භාවනාවත් අපේ බුදුරජාණන් වහන්සේ හරිගස්සලා තියෙන්නේ. එතකොට මේ ඇත්තන්ට ඒකට සම්බන්ධ කරපු සූත්‍ර ගොඩක් තියෙනවා. එක සූත්‍රයක් තමයි මේ බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය කියන ඇත්තා තව පිරිසක් එක්ක මුහුදු ගමනක් යනකොට ඒ තමන්ගේ නෞකාව විනාශ වෙලා මුහුදුපත් වෙලා බොහොම අමාරුවෙන් අර කොටයක එල්ලිලා මේ බාහ්‍ය කියන තැනත්ත විතරක් බේරිලා අර සුප්පාරවක කියන තුටුපළට ඇවිල්ලා තමන්ගේ ඇඳිවත පවා නැති වෙලා ගියා. දැන් ඇඳිවත පවා නැති වෙලා ගිය මේ බාහ්‍ය අර ලීරණ තැනකට ගිහිල්ලා අර
ඒ වයින් අර ගස් වලින් ඉවත දාන පොතු කෑලි ටිකක් අරගෙන රවුම් කරලා බැඳලා Tamanට ඇඳුමක් හරි ගස්සගත්තා. ඒ ඇඳුම අර ගස් පොතු වලින් හරි ගස්සගත්ත ඇඳුම ඇඳගෙන දැන් බාහිය ඒ ප්‍රදේශයේම හුදකලා වාසය කරන ගමට යන්න විදියකුත් නැහැ මොකක්වත් කරන්න. එහෙම ඉන්නකොට ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච අය කල්පනා කළා එකත් අතකටම මේ තැනත්තා රහත් කෙනෙක් කියලා. සාමාන්‍ය ඉන්දියාවේ එහෙම සිරිතක් තියෙනවා අමුතු විදියට ওই ඇඳුම් ඇඳගෙන හිටියේ නැති වුණොත් එහෙම නැත්නම් කෑම නොකා හිටියොත් කතා නොකර හිටියොත් එහෙම නැත්නම් නාන්න නැතුව හිටියොත් ඒ කාලේ හැමතිස්සෙම මෙයා රහත් කෙනෙක් කියලා හිතනවා. අදත් එහෙමයි. අදත් ওই මල පෙරේතයෝ වගේ ඉන්න අයට ඔක්කොම වඳිනවා. ඇඳුම් නැතුව ඉන්න අයට වඳිනවා. අදත් ඉන්දියාවේ සාමාන්‍ය සිරිතේ. එතකොට මේ බාහ්‍ය අර ලීපතුරු ඇඳගෙන අර එහෙම ඉන්නකොට නාන්නෙන් නැතුව නිකන් වාඩි වෙලා කතාවකුත් නැතුව එකත් අතකට මෙයා රහත් කෙනෙක්. ඒ දැන් කට්ටිය කතා කරන මෙයා රහත්. රහත් කී අර ඔක්කොම ආහාර පාන ආදී ගෙනල්ලා දෙනවා. ඉතින් දැන් මෙයා ඒ ආහාර පාන අනුභව කරමින් දැන් එයාටත් අර සොයන් මෝහනයක් වගේ දෙයක් ඇති වෙනෝ එකත් අතකටම මම රහත් තමයි. මම රහත් කියලා හිතනවා. දැන් අර ඔක්කොම රහත් කියනවනේ. රහත් කියලා දැන් මම රහත් කෙනෙක්. දැන් ඔක්කොම වඳිනවා ආහාර පාන. මේතන හරි ගැඹුරු දෙයක් තියෙනවා. ඒව විස්තර කරන්න මට වෙලාවක් නැහැ. එතකොට දැන් කොහොම රහත් අර බාහ්‍ය දාරුචීරිය දැන් දාරුචීරිය කියන නමකුත් ආවා. අර දරපතුරු ඇඳගෙන ඉන්න නිසා. බාහ්‍ය දාරුචීරිය එක්ක පෙර භාවනා කරලා සුගතියට ගිය යම්කිසි දෙවි කෙනෙක් රාත්‍රී කාලයේ පෙනී හිටලා කියනවා බාහ්‍ය උඹ රහත් එක්කෙනෙක් නෙවෙයි. උඹ රහත්යා රහත් කෙනෙක් දැකලත් නැහැ රහත් මගවත් උඹ බාහ්‍ය දන්නේ නැහැ. රහත් කෙනෙක් දකින්න නම් රහත් කෙනෙකුගේ මග දැනගන්න නම් අන්න සාවත්තිපුර බුදුහාඳුරෝ ඉන්නෝ ඒ බුදුහාඳුරෝ දැකපං බාහ්‍ය කිව්වාම මේ බාහ්‍ය පුදුම විදිහේ ප්‍රීතියක් හිතට ඇති වෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන වචනේ ඇහුණාම. මොකද එයා සංසාරේ හොඳට භාවනා කරපු කෙනෙක්. අර 7 දිනක් එක්ක. ඒකේ අටුවාව තියෙන්නේ. පුදුම සතුටකටපත් වෙනවා මේ රාත්‍රී ගත කරන්නේ බොහෝ අමාරුයි. එක උස්මට කියලා කියන්නේ කොහෙවත් නතර නොයි. එක දිගටම ආව පින්වත්නි සාවත්ති පුරයට බුදුහාමුදුරු හම්බෙන්නේ. ඉතින් දවස් කීපයක් ගත වෙන්නේ නැති. ඒ උස්මට ආවයි කියන්නේ නතර වෙන්නේ නැතුව. අර සුප්පාරක පටුනේ ඉඳලා එක දිගටම ඇවිල්ලා සාවත්ති විහාරෙට ඇවිල්ලා දැන් බොහොම කලබලයි. පන්සල ඇතුළට ආව විතරයි හාමුදුරුවෝ ඉන්නව තැන ඉඳලා හාමුදුරුවන්ව කෝ බුදුහාමුදුරුවෝ. එතකොට හාමුදුරුවෝ කිව්වා මේ වෙලාවේ උපාසකය බුදුහාඳුරු මේ සාවත්ති නගරේ පිණ්ඩපාත ගිහිල්ලා. එහෙම තවත් විස්තරයක් කරනවා. එහෙම දිව්වා. එහෙම ගියා බුදුහාමුදුරු හොයාගෙන. බුදුහාමුදුරු හොයාගෙන යනකොට බුදුහාමුදුරු පිණ්ඩපාතේ යනවා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳා. සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ට වදිනකොට බුදුහාමුදුරු නතර වෙනවා. බුදුහාමුදුරු නතර වුණා. නතර වුණාම බුදුහාමුදුරනේ මම බාහ්‍ය මට නිවන් දකින්න මාර්ගය කියන්නේ කිව්වා. එතකොට අර බුදුහාමුදුරෝ දේශනා කරන බාහ්‍ය මේ දැන් මම මේ ඇතුළු නගරේ පිණ්ඩපාත යන වෙලාවේ බණ කියන වෙලාවක් නෙවෙයි. අනේ බුදුහාමුදුරනේ මගේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නේ නැහැ. ඔබ වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා දන්නෙත් නැහැ. මට ඒ නිසා කෙටියෙන් කියන්න මේ නිවන් දකින්න විදිය. නිවන් දකින්න. රහත් වෙන මග ආයි බුදුහාමුදුරුවෝ කියනවා බාහ්‍ය මේ බණ කියන වෙලාව නෙවෙයි පිණ්ඩපාත යන වෙලාව. ආපහු බාහ්‍ය කියනවා බාහුවේ දාරුචීරිය ප්‍රකාශ කරනවා අනේ බුදුහාමුදුරනේ මගේ ජීවිතේ කොයි වෙලාවේද කියලා දන්නේ නැහැ. ඔබ වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවේද කියලා දන්නෙත් නැහැ. ජීවිතය ගැන විශ්වාසය තියන්න බෑ.
ඒ නිසා මට එච්චර වෙලා ඉන්න බෑ බුදුහාමුදුරේ. මට නිවන් දකින්න මේ රහත් වෙන විදිය කියලා දෙන්න. ඒ පාර බුදුරජාණන් වහන්සේ එහෙනම් හොඳයි බාහ්‍ය කියලා බුදුහාමුදුරෝ කෙටි දේශනාවක් කරනවා. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති තතු තං බාහ්‍ය නතේන යතු තං බාහ්‍ය නතේන තතු තං බාහ්‍ය නතත්ත යතු තං බාහ්‍ය නතත්ත නේ විද න හුරං න උභයමන්තරේ ඒසේ වන්තෝ දුක්ඛස්සාති. ඔන්න ඔය මුළු සූත්‍රය කුටා සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරනකොටම බාහ්‍ය ඒ වෙලාවෙම නිවන් අවබෝධ කළා. කියන්නේ රහත් වුණා. දැන් අර බුදුහාමුදුරන්ට මේ ඔක්කොම පේන බාහ්‍ය නිවන් දකින්නයි කියන එක දන්නවා. දැනගෙන බුදුහාමුදුර ප්‍රමාද කළා. මොකද මේ එක උස්මට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. උස්මක්වත් ගන්නට ඩිංගක් පොඩ්ඩක් මේ සංසුන් වෙන්න තමයි බුදුහාමුදුරු අර ප්‍රමාද කරේ කාලේ. ඔහොම ඉන්න බාහ්‍ය කියලා පොඩ්ඩක් උස්ම ටිකක් ගන්න පහසුවෙන් වෙන වෙලාව ඉඳලා බුදුහාමුදුරු දිත්තේ දිත්ත මත්තං දුටු මතින් දුටු දෙයක් නැහැ දුටු මතින් දුටු ස්වභාවයක් දුටුවක් පමණි. සුතේ සුතමත්තං ඇසු මාත්‍රයක් පමණි. ඇසු දෙයක් නැත. මුතේ මුතමත්තං මුතේ කියලා කිව්වේ නහයට එන සුවඳත් හමට දැනෙන ස්පර්ශයක් කියන මේ දෙකටම මුත කියන වචනේ පාවිච්චි කරන පාළියේ. මුතේ මුතමත්තං නහයට එන සුවඳක්ද හමට දැනෙන ස්පර්ශයක් දැනීමක් පමණි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං සිතිවිල්ලක් පමණි. මෙසේ භවිස්සන්ති මෙසේ කටයුතු කිරීමෙන් බාහ්‍ය තතුතං බාහ්‍ය නතේන බාහ්‍ය උඹ ඊතර නැත එහි නැත. තතුතං බාහ්‍ය නතත්ත ඔබ එයින් නැත එහි නැත එයින් නැත. යතුතං බාහ්‍ය නතේන ඔබ මෙහිත් නැත යතුතං බාහ්‍ය නතත්ත ඔබ මෙයිනුත් නැත. නේවිද න උභයමන්තරේ අතරත් නැත. දුක්ඛසන්ත මේ දුකේ අවසානයයි. එතකොට දැන් බුදුහාමුදුරෝ දේශනා කරනෝ දුටු මතින් නතර වෙන්න දුටු මාත්‍රයක් පමණි දුටු දෙයක් නැත. ඇසු ප්‍රමාණයෙන් ඇසු මාත්‍රයක් පමණි ඇසු දෙයක් නැත. ඊළඟට මුත නහයට දැනුණු දේ ස්පර්ශය වුණු දේ දෙයක් නොව මාත්‍රයකින් දැනුණු මාත්‍රයකින් නතර වෙන්න. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං සිතට නැගුණු සිතිවිල්ලක් පමණි සිතූ දෙයක් නැත. එතකොට තතුතං බාහ්‍ය නතේන එතකොට බාහ්‍ය උඹ එතන නැහැ. තතුතං බාහ්‍ය නතත්ත ඔබ එයින් නැහැ. එතන නැත්තම් එයින් නැහැ කියන්නේ උඹ එයින් උපදින්නේ නැහැ කියන එක. එයින් උපදින්නේ නැහැ. යතෝතං බාහ්‍ය නතේන ඔබ මෙහිත් නැහැ. යතෝතං බාහ්‍ය නතත්ත ඔබ මෙයින් උපදින්නේත් නැහැ. නේවිද න හුරං උභයමන්තරේ ඔබ අතරත් ඒ නිසා නැහැ මහණෙනි. ඒසේ වන්තෝ දුක්ඛස්සාති එයම උඹේ දුකේ අවසානයයි. මේ දේශනා කළේ පින්වත්නි අර කිව්ව මරණ සතිය. හරි ගැඹුරුයි මේක. දැන් බලන්න බාහ්‍ය උඹ යම් විදියකින් මේ විදියට හික්මෙනවනම් භවිෂ්‍යති කියන්නේ මේ විදියට හික්මෙනවනම් යතුතං බාහ්‍ය උඹ මේ විදියට මේ ආකාරයට උඹ හික්මෙනවනම් උඹ එහිත් නැ
එයින් උපදින්නේ නැහැ. එහි නැත්තම් එයින් උපදින්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. එතකොට බලන්න දැන් අපි යම්කිසි දෙයක් දැකලා දුටුවක් තියෙනවා නම් දුටු දෙයක්, දුටු කෙනෙක්, දුටු දෙයක්, දුටු අරමුණක් ගැනයි මේ කියන අරමුණක් ගත්තනම් එතකොට උඹ එහි ඉන්න උඹ එයින් උපදිනවා. ඒ කියන්නේ එහින් ඉන්නවයි කියලා කියන්නේ මේ අර පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා කියන්නේ උඹ එයින් උපදිනවා කියන එකයි. එයින් උපදිනවා කියන එකයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා යම් කිසි අරමුණක් කෙනෙක් ගන්නකොට ඒ අරමුණෙන් නිමිත්තක් ගත්තොත් එයින් උපදින බව. ඒක බුදුහාමුදුරෝ අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. අර අරමුණ ගන්නවනම් අරමුණකින් උපදිනවනම් එයා නිස්සිතේ බවට පත් වෙනවා. නිස්සිතේ කියන්නේ ඒකට හේතු වෙනවා. ඒකෙන් උපදිනවා කියන එකයි. අර ඇහැ අරමුණු කරගෙන ගත්තා වූ රූපෙන් උපදිනවා කියන එකයි නිස්සිතේ බවට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට නිස්සිතේ බවට පත් වෙනවා. ඒ පත් වීම නිසා එයා සෙලවෙනවා කියලා කියන්නේ නිස්සිතස්ස චලිතං එයා සෙලවෙනවා කියලා කියන්නේ අර එයින් ඉපදුනා කියන එක. ඒක ගත්තනම් එයින් ඉපදුනා. එතකොට දැන් බාහියට බුදුහාමුදුරෝ දෙන දේ තමයි බාහිය උඹ ඒකේ නැත්තම් එයින් උඹ උපදින්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද පින්වත්නි? අපි අරමුණේ ඉන්න නිසා අපි අරමුණෙන් උපදිනවා. ඒ කියන්නේ අරමුණට හේතු වෙලා. ඒ අරමුණට හේතු වෙලා කියන වචනය තමයි නිස්සිතස්ස කියලා කියන්නේ. එතකොට මේ ආනාපාන සති භාවනාවේදී උගන්වන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. අනිස්සිතේක්ව වාසය කරන්න. ඒ කියන්නේ මේ කිසිම අරමුණක එල්ලෙන්න එපා, අරමුණක් ගන්න එපා, අරමුණකට හේතු වෙන්න එපා කියන එක තමයි අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. එතකොට දැන් මේ බාහියට කියන්නන්නේත් ඒකයි. උඹ ඒ අරමුණක් ගන්නෙ නැත්තම් උඹ ඒකෙන් උපදින්නේ නැහැ. එතකොට ඇහෙන් අරමුණක් ගන්න නැත්තම් ඒකෙන් උපදින්නේ නැහැ. කනෙන් අරමුණක් ගන්න නැත්තම් උඹ ඒකෙන් උපදින්නේ නැහැ. ඊළඟට නහයෙන් අරමුණක් ගන්න නැත්නම් උඹ ඒකෙන් උපදින්නේ නැහැ. ඊළඟට ස්පර්ශයෙන් අරමුණක් ගන්න නැත්නම් උඹ ඒකෙන් උපදින්නේ නැහැ. එහෙම වුණොත් බාහ්‍ය උඹ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ. නේවිද නහුරං උභයමන්තරේ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ. ඒ කියන්නේ අතීතෙත් උඹ නැහැ. අතීතේනොත් උඹට උඹ නැහැ. අනාගත මේ අතීතෙනුත් නැහැ අනාගතේනුත් නැහැ. මේ වර්තමානයේ කියන එක තියෙන. එතකොටනේ උභයමන්තරේ කිව්වේ මේ වර්තමානේ. ඒ අතරක් නැහැ. එතකොට මේ දැන් කාලය කියන එක පෙන්වන්නේ පින්වත්නි අතීතෙනුත් අපිට කාලය එනවා. ඒ අතීතෙන් අපිට ආපු නිසා තමයි අපිට අතීත කර්ම තියෙන්නේ. අපි අතීතේ ඉන්නවා. අපි අතීතෙන් ආපු නිසා අපිට අතීත කර්ම තියෙනවා. අතීත කර්ම අපිට අත්හරින්න බැරි වෙලා තියෙන්නේ අපි අතීතෙන් ඉන්න නිසා. ඒ නිසා අපි එහෙත් ඉන්නවා. ඒකෙන් උපදිනවා. ඊළඟට මෙහෙත් ඉන්නවා. අනාගත කර්මවලත් උපදිනවා. ඊළඟට අතරත් ඉන්නෝ මේ වර්තමානෙත් ඉන්නෝ. එතකොට මේ අතීත අනාගත වර්තමාන කියලා කියන්නේ මේ කාලය. මනස ඇති එකම කාලය අපි මේ කාලය නැමැති මායාව බෙදිලා තියෙන විදිය. එතකොට අතීතේ යම් කිසි දෙයක් හටගත්තා නම් හටගත්ත දේම දුරු වුණා මිසක් අතීතෙන් තියෙන්න විදියක් නැහැ. නමුත් අතීතෙන් අපිට තියෙනවා.
ඊළඟට අනාගතේ ඉපදුනේ නැහැ. අනාගතේ ඉපදුනේ නැති හින්දා අනාගතේ දෙයක් නැහැ. ඊළඟට වර්තමානයේ මේ මොහොතේ බලනකොට කිසිවක් නැහැ. ඒ අතීතෙනුත් අනාගතේනුත් නැත්තම් පින්වත්නි වර්තමානයක් කියන එකක් හරි ගස්සන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ බාහ්‍ය සූත්‍රයේ පින්වත්නි බුදුහාමුදුරුවෝ අර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන පටිච්ච සමුප්පාදය තමයි මේ දේශනා කරේ. මේ පටිච්ච සමුප්පාදයේ කෙටියෙන් කියන්නේ කොහොමද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන වාක්‍ය. ඒක තමයි මේ බාහ්‍ය දාරුචීරිය තුමාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යම්කිසි ධර්මයක් හටගත්තද හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. නමුත් මේක නොදන්නා වූ සත්‍යයා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු ගන්න. ඒ අරමුණු අරගෙන ඒ අරමුණු වලින් උපදිනවා. උපදිනවා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය තමයි හටගන්නේ අරමුණත් එක්ක. නිමිත්තක් ග්‍රහණය කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි හටගන්නේ. ඒ පංච උපාදානස්කන්ධ නැමැති උපදිය කියලා කියන්නේ අපි සතු දායාදයනේ මේ උපදිය පංච උපාදානස්කන්ධය ඒ කර්ම. ඒ උපදිය අපි අතීතෙන් අල්ලනවා. අනාගතෙන් අල්ලනවා. වර්තමානෙන් අල්ලනවා. එතකොට දැන් මේ බාහ්‍ය දාරුචීරිය තුමාට අපේ බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්තව දේශනා කළේ පටිච්ච සමුප්පාද ධර්මයයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය මොකද්ද පෙන්වුවේ? මේ කාලය නැමැති මායාවට අහු වෙලා ඉන්න ගතිය දුරු කරන්නේ මෙසේය. එහෙනම් අන්න දැන් අර මරණ සතියෙන් එක විදියක් පෙන්නුවා. මේ විදියට කාලය කොට කරගෙන ඇවිල්ලා ඒෂණයේදී කාලය නිරුද්ධ කරනවා. කාලය නිරුද්ධ කරනවා කියන්නේ මරණය අවබෝධ කරනවා. කාලය පවතිනව නම් මරණය අවබෝධ කරන්න බෑ. මරණය වැළඳ ගන්න. මරණය එක්ක අපි ජීවිතේ ගත කරනවා. එතකොට පේනවා දැන් මේකේ පෙන්නනවා අපි අරමුණත් එක්ක තමයි මේ කාලය කියන එක හරි ගස්සන්නේ. දිත්තේ දිත්ත මත්තං අපි ඇසුවා යමක් දැක්කොත් දුටු දෙයක් හැටියට බාර ගන්නවා කියලා කියන්නේ අපි එතනත් උපදිය හරි ගස්සනවා. පංච උපාදානස්කන්ධය හරි ගස්සනවා. ඊළඟට ඇසු දෙයක් බවට පරිවර්තනය කරනවා කියන්නේ එතනත් පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධය හදනවයි කියන්නේ එයින් ඉපදුනා කියන එකයි. එයින් ඉපදුනා කියලා කියන්නේ මොකද්ද? එයා නිස්සිතේක් බවට පත් වුණා කියන එකයි. නිස්සිතස්ස චලිතක්. එයා නිස්සිතේ බවට පත් වෙලා මේ උත්පත්තිය මරණය කියන මේ දෙක අතර සැරිසැරීම කියන චලිතං සැලවීම එයා කරනවය කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා බාහ්‍ය නුඹ ඇසු මාත්‍රයක් පමණක් නම් ඇසු දෙයක් නැත්තම් උඹ එහි නෑ. එයින් උපදින්නෙත් නෑ. එයින් උපදින්නෙත් නැත්තම් ඔබ එහිත් නෑ මෙහිත් නෑ අතරත් නෑ. ඒක උඹේ දුකේ අවසානයයි. මාන කොච්චර මිහිරි ධර්මයක්ද කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොට ඒ බාහ්‍ය දාරුචීරිය තුමා ඊටා ඥානවන්ත කෙනෙක්. ඒ මොහොතේම පින්වත්නි සව් කෙලෙස් නැසලා අරහත් භාවයට පත් වුණා. ඉතින් අර සිවුරක් හොයාගෙන යන්න ගිහිලා දාරුචීරිය රහතන් වහන්සේ පැවිද්ද ලබා ගන්න බුදුහාමුදුරු පැවිදිල්ලුවාම සිවුරක් හොයාගෙන. එතකොට අර දවස් ගානක් එක දිගට ආපු වෙහෙසක් ඊළඟට ආහාර ගැන කල්පනාවක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ කිව්ව වචනේ නිසා නිකම් පිස්සු වැටිලා වගේ එක දිගට දුවගෙන ආව. ආහාරෙකුත් නැහැ. කායික මානසික මහන්සිය වෙහෙස නිසා
සිවුරක් සොයමින් ගිය මේ දුර්වල ශරීරයක් ඇති දාරුචීරිය රහතන් වහන්සේ අර දෙනක් විසින් පහර දීලා මරණයටපත් වුණා කියලා පිරිනිවන් ගියා කියලා බුදුහාමුදුරුවෝ එතන ඒ අටුවාවේ සඳහන්. පස්සේ ගිහිල්ලා බුදුහාඳුරු අර පින්ඩපාතෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා එක්ක මේ නුඹ වහන්සේලාගේ සබ්‍රාහ්මචාරීන් කෙනෙක්. ඒ කියන්නේ ඒහා සමාන කෙනෙක්. උඹලා හා සමාන කෙනෙක්. ඒ නිසා මේ සිරුර ආදාහනය කළා ස්තූපයක් හරි ගස්සන්නේ කියලා භික්ෂුන් වහන්සේට ඒ හැන්දෑ කාලේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාඳුරනේ අර දාරුචීරිය තුමා මේ පන්සලට ඇවිල්ලා එක උස්මට බුදුහාඳුර හොයාගෙන ගිහලා මෙහෙම වුණේ කොහොමද? ඇයි අපිට ওই විදිය බණ කියන්නේ නැත්තේ? අපි දැන් මෙච්චර මේ හරියට මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දවස් ගාණක් අවුරුදු ගාණක් මේ වෙහෙසෙනවා. අපිට ඇයි කෙටියෙන් කියලා අපිට මේ වැඩේ කරලා දෙන්නේ නැත්තේ? නිකන් තාත්තා කෙනෙකුගෙන් අහන්නා වගේ මේ හාමුදුරු ටික වට වෙලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මහණෙනි ඒ දාරුචීරිය මහ වෙහෙසටපත් කළේ නැහැ. දාරුචීරිය පඬිතෙක්. දාරුචීරිය සසර මේ විදියට ඉඳපු කෙනෙක්. දැන් ඇවිල්ලා ඇහුවා උග්ගටි තඤ්ඤු හිටි පියවරෙන්ම මේක දේශනා කරනකොටම මා වෙහෙසටපත් නොකර මේ නිවන් අවබෝධ මේ අමෘතය ලබා ගත්තය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි දැන් මේ කෙටියෙන් දේශනා කරන දේශනාවක් අවබෝධ කරන්ට තරම් ඥානවන්ත පිරිසකුත් එදා බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ වාසය කළා. ඊටාම කෙටියෙන් කියන දෙයක් අවබෝධ කරගන්න. ඒ නිසානේ අර හතර පිරිසක් ගැන බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට දැන් මේ කාලේ කොච්චර වෙහෙසක් ගන්නවද මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට අපේ ප්‍රඥාව හරි විදියට මුහුකුරා ගිහිල්ලා තියෙනවා නම් පොඩි හාමුදුරුව කෙනෙක් කියන දහමක් හරි අහලා යාට නිවන් අවබෝධ කරගන්නට මාර්ගය සලස්ස ගන්න පුළුවන් ප්‍රඥාව මෝරලා තියෙනවා නම්. ප්‍රඥාව මෝරලා නැත්තම් පින්වත්නි සෑහෙන කාලයක් මේ දේශනාවලට අහුම්කම් දෙන්න වෙනවා. ඒ නිසා වෙන්නේ නැති පෙළේ සඳහන් වෙලා තියෙනවා මේ කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම දේශනා, කාලේන විපස්සනා, කාලේන සමතෝ කියලා කාලය කියන එකක් එතන පෙන්නලා තිනවා. ඒ කාලය කියලා පෙන්නලා තියෙන්නේ අර අපි ගන්න අපි අදහස් කරන විදිහේ කාලයක් නෙවෙයි. කාලේන එතන කිව්වේ මේ සුදුසු වෙලාවේදීම මේක හරි විදියට ගත්තොත් ඒක කාලේන ධම්ම දේශනා. ඒක සුදුසු කාලයේ ලැබුණු ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. සාකච්ඡාවක් බවට පත් වෙනවා. සමතයක් බවට පත් වෙනවා. විපස්සනාවක් බවට පත් වෙනවයි කියන එක තමයි ওই කාලේන කියලා ওই පෙළේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට යම් කෙනෙක් දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවල දේශනා කරනකොට මේ දැන් සාමුක්ඛංශික දේශනා කියලා කොටසක් තියෙනවා. අර අනුපිළිවෙල දේශනාව දේශනා කරලා ඉවර වෙලා සාමුක්ඛංශික දේශනා කියපු චතුරාර්ය සත්‍ය දේශනාවක් කරනවා. නමුත් මේ දාරුචීරියතුමාට එහෙම වෙන්කිරීමක් අර අනුපිළිවෙල කතාවක්, මේ දාන කතාවක්, සීල කතාවක්, ස්වර්ගයට යන කතාවක්, ඊළඟට නෙක්ඛම්ම කතාවක්, කාමයන්ගේ ආදීනව කතාවක් එහෙම කිව්වේ නැහැ. මොකද ඊටා උසස් විදියට ප්‍රඥාව මුහුකුරා තියෙන නිසා. ප්‍රඥාව හොඳටම මුහුකුරා තියෙන කෙනෙකුට පින්වත්නි එහෙම අනුපිළිවෙල කතාවක් වුමනා කරන්නේ නැහැ. එයාට ඉඳුරාම මේ විපස්සනාව එහෙම නැත්නම් විපස්සනාව කියලා කියන්නේ මොකද්ද? මේ මරණය ඇති විදිය පෙන්වීම. ඒ කියන්නේ මේ කාලයේ මායාව විසින් මේ වසාගෙන තියෙන යථාර්ථය. කාලය දුරු කරාට පස්සේ මේ යථාර්ථය අවබෝධ වෙන්නේ. මේ යථාර්ථය තියෙන්නේ මෙසේ කියන ඒ ටික.
ඒක පින්වත්නි වහාම අවබෝධ. හැබැයි එතින්දී අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයමයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා, සමුදය සත්‍ය අවබෝධ කරනවා, නිරෝධ සත්‍ය අවබෝධ කරනවා, නිරෝධ මාර්ග සත්‍ය අවබෝධ කරනවා. ආර්ය සත්‍යයක් හැටියට මේ සත්‍ය හතරම ඒ රහතන් වහන්සේ අවබෝධ කරනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර රහත් වෙනවා කියලා ක්‍රමයක් ඇත්තේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනොමයි. ඊළඟට මාර්ග සත්‍ය වූ මාර්ගයට එනොමයි. ආර්ය ශ්‍රාංක මාර්ගය අවබෝධ කර. එහෙනම් මජ්ක්‍ධිමා පටිපදාව කියන එක ඊටා සියුම් විදියට දේශනා කළා. මොකක්ද එහෙනම් මජ්ක්‍ධිමා පටිපදාව? එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ කියන එක තමයි ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියන මජ්ක්‍ධිමා පටිපදාව. ඒ කියන්නේ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ කියලා කියන්නේ මොකද්ද? මේ කාලය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා. කාලය නිරුද්ධ කළා කියන්නේ යථාර්ථය සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. ඒ කියන්නේ මජ්ක්‍ධිමා පටිපදාව තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට එතින්දී සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඒ කියන්නේ යා රහත් වෙනවා කියලා කියන්නේ අර එක සැරේටම පහනක් පත් වුණා වගේ රහත් වෙනවා කියන එක නෙමෙයි. අර මාර්ග ඵල පිළිවෙලින් ගිහිලා රහත් වෙනවා. හැබැයි මේ මාර්ග ඵල පිළිවෙලින් යන එක ඊටාම ඉක්මනට සිද්ධ ඒ අවස්ථාවේ ඉක්මනට සිද්ධ වෙනවා. සෝතාපන්න වෙනවා. සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය ඒ ඔක්කොම ඇවිල්ලා චතුරාර්ය සත්‍යව හැබැයි ඊටාම සුළු වෙලාවක් ඇතුළතදී ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. තව කෙනෙක් පින්වත්නි සෝතාපන්න වෙලා සමහර විට මාස ගාණක්, සති ගාණක්, අවුරුදු ගාණක් ඉඳලා සකෘදාගාමී වෙන්න පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. නමුත් මේ බාහ්‍ය දාරුචීරියතුමාගේ ප්‍රඥාව මෝරලා තිබුණ නිසා අර වෙන් කරලා පෙන්නන දාන කතා, සීල කතා එහෙම එකක් පෙන්නුවෙත් නෑ. මේවයි එතුමට ඒවයි යන්න ඕන කමක් නෑ. ඔක්කොම දන්නෝ මේ කාමයන්ගේ ආදීනවය, මේ නික්මීම, ඒව ගැන අවබෝධය හොඳටම තියෙනවා. ඒ තියෙන එතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් බලන්න මේ ඉන්ද්‍රිය මේ ඇත්තෝ නොසලකා හැරියට මේ ඉන්ද්‍රිය ඥානය කියන එක, ඉන්ද්‍රිය භාවනාව කියන එක සම්පූර්ණ විදර්ශනාවට නැගුණු හැටි. මේ ඉන්ද්‍රිය භාවනාව විදර්ශනාවට නැගුණු හැටි තමයි මෙතන දේශනා කළේ. ඉතින් අපේ දේශනා 100ක් ගත්තොත් 199ක්ම දේශනා කරලා තියෙන්නේ ඉන්ද්‍රිය භාවනාව. අන්න ඒ ඉන්ද්‍රිය භාවනා එච්චර දේශනා කරන්නට හේතුව පින්නත් ඔන්න ඔය කාරණාව නිසා. මොකද සම්පූර්ණම නිවන් දකින්නම මාර්ගය ඒකේ සලසා ගන්නට පුළුවන් කියන එක. දැන් අපි දන්නවා පින්වත්නි දැන් ඔබ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ කියන මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගන්නට මුලින්ම දුන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටු මාත්‍රයක් කියන එක. ඒ දුටු මාත්‍රයක් කියන එකේ ආකාර දෙකක් පෙන්නවා. එහි නොවේ එයින් නොවේ. එහි නොවේ එයින් නොවේ කියන වචන දෙක බුදුහාමුදුරුවෝ මෙතින්දි පෙන්නවා. එහි නොවේ කියලා කියන්නේ දැන් ඒකේ නෑ උඹ. ඒකෙම ජීවත් වෙන්නේ නෑ. ඒකේ ජීවත් වෙන්නේ නැති නිසා එයින් නොවේ කියන්නේ එයින් උපදුනේ නැහැ කියන එකයි. ඒක ගැඹුරුයි ටිකක්. තතෝතං බාහ්‍ය නතත්ත යතෝතං බාහ්‍ය නතත්ත. එහි කියන වචන දෙක. බුදුහාඳුරෝ එහි නොවේ එයින් නොවේ. එතකොට දැන් අපි යම්කිසි දෙයකට හේතු වෙලා හරි පින්තූරයක් ගන්න ඕනේ නේ. ඒ හේතු වෙලා පින්තූරයක් ගත්තාම මේ කාරකට හේතු වෙලා පින්තූරයක් ගත්තාම මේ කාර් එක මගේ. එතකොට එහි මම ඉන්නවා එයින් ඉපදෙනවා. එතකොට කාර් එකෙන් උපදිනවා. ගෙට හේතු වෙලා පින්තූරයක් ගත්තාම ඒ ගේ මගේ. ඒකේ මම ඉන්නවා. එතකොට එයින් තියෙනවා. එතකොට මේ රූපයට හේතු වුණොත් රූපේ ඉන්නවා එයින් ඉන්නවා එයින් උපදිනවා. වේදනාවට හේතු වුණොත් ඒකේ ඉන්නෝ එයින් උපදිනවා. සංඥාවට හේතු වුණොත් ඒකේ ඉන්නෝ එයින් උපදිනවා. සංඛාර වලින්
හේතු වුණොත් එයින් ඉන්නෝ එයින් උපදිනවා. විඥාණයට හේතු වුණොත් එයින් ඉන්නෝ එයින් උපදිනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම කියන මේ බාහිර ආයතන වලට යම් කිසි කෙනෙක් පින්වත්නි හේතු වුණොත් එහි ඉන්නෝ එයින් උපදිනවා. එතකොට දැන් බාහිරට දුන්නු අවවාදයක. දැන් බලන්න ප්‍රඥාව මෝරලා තිබුණු කෙනා ඒක තේරුම් ගත්තා. මේ ඇහැට පේන්නේ මේ කාලය විසින් හදපු මායාවක්. මේ රූප කියලා පේන්නේ මායාවක්. මේ ශබ්ද කියලා ඇහෙන්නේ මායාවක්. ඊළඟට මේ ගන්ධ කියලා, රස කියලා, ස්පර්ශ කියලා, ධම්ම කියලා පහළ වෙන්නේ මනස තුලම ඇති වෙන කාලයත් එක්ක එකතු වුණු කාලය හා බැඳිච්ච මායාවක්. මනස විසින් හදගස්සන මායූපමාච විඥානං. මේ විඥාණය විසින් හරිගස්සන ස්වභාවයක්. ඇති දෙයක් නෙමෙයි. එතකොට ඇති දෙයක් නොවේ කියන එක තමයි මේක දුටු මාත්‍රයක් කියලා කියන්නේ. ඉතින් අපි ඒවා ඊළඟට මේවා ප්‍රියයි, මනාපයි, කැතයි, අමනාපයි, මිතුරුයි, සතුරුයි, දිගයි, කොටයි, මහතයි, ලස්සනයි, කැතයි, උසයි, බරයි, බර නැහැ, දිගයි, දුරයි, ළඟයි කියන ප්‍රඥප්ති මහා ගොඩක්. ඒ මහා ප්‍රඥප්ති සමූහය පින්වත්නි කාලය විසින් ගොඩ නැගූ දෙයක්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අර විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට මේ විඥානය කියන එක හැදිලා තියෙන ධර්ම බුදුහාමුදුරුවෝ පෙන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප සංඥාවන්ගෙන් විඥානය හැරගැස්සලා තියෙනවා. විඥානය නැමැති මායාව, මායාකාරය. තදයි කියන ස්වභාවය, වැగిරෙනවා කියන ස්වභාවය, උණුසුම් කියන ස්වභාවය, විසිරෙනවා කියන ස්වභාවය. ඒක රූප සංඥාවක් හැටියට විඥානය තුල පවත්තනෝ දිගින් දිගටම. ඊළඟට එත්ත දීගංච රස්සංච දිග කොට මහත උස රවුම් කියන තව ඕන තරම් දාන්න පුළුවන්. ඒ සියලු ප්‍රඥප්ති ඒවත් අර විඥානයේ රූප සංඥාවක් හැටියට පවත්තන දේවල්. ඊළඟට නාමංච රූපංච මේ නාම රූපයක් කියන එක පවත්තන්නෙත් එතනමයි. ඊළඟට මේ සියලුම දේවල් වලින් සම්පූර්ණම සකස් වුණු එකක් තමයි මේ විඥානය කියන්නේ. එතකොට මේ විඥානය කියන එක සකස් වෙන්න හේතු වුණු මූලිකම ධර්මතාවය තමයි කාලය. ඇයි කාලය විඥානය සකස් වෙන්න හේතු වුණු මූලික ධර්මය උනේ? යථාර්ථය කාලේ ඉක්මවලා තියෙන එකක්. මොකද්ද යථාර්ථය? සමුදය ධම්මං යමක් හට ගන්නව නම් හට ගන්නා දෙය එතනම නිරුද්ධ වෙනවා. ඒකේ අතරක් නැහැ. අතරක් හරි ගැස්සුවොත් පින්වත්නි එතන වටවලල්ලක් ඇති වෙනවා. එහෙනම් මේ උත්පත්තිය මරණය කියන එක වටවලල්ලක් හැටියට තියෙන්නේ. එතන අතරක් හරි ගැස්ස. ඒ අතර කියලා කිව්වේ කාලය. අතර කිව්වේ කාලය. ඒ නිසා තමයි අර මරණ සති සූත්‍රයේදී කාලය කොට කරගෙන එන ක්‍රමයක් පිළිවෙලක් අපේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. අර අතරක් මේ තියෙන කැරකැවීම නතර කරන්න තමයි ඒ කාලේ එහෙම කොට කරලා තියෙන්නේ. එතකොට පේනවා එහෙමනම් දැන් අරමුණු ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් ආදී වශයෙන් මේ ආයතන වලින් අරමුණු ගන්නෙත් මේ වටවලල්ල තුල. මොකද්ද වටවලල්ල? අතරක් තුල. ඒ කියන්නේ කාලය
ඇසුරු කළා තමයි අරමුණු ගන්න. කාලය නිරුද්ධ කළොත් ගන්න අරමුණක් තියෙනවද? අරමුණක් නැහැ. ඒ නිසා තමයි දිත්තේ දිත්තමත්ංග දුටු මාත්‍රයක් විතරක් කියලා කිව්වේ. දුටු දෙයක් බවට පත් වුනොත් කාලය නැමැති වටවලල්ලක් එතනත් හදනවා. ඒ නිසානේ කිව්වේ අර පහක් අතර කැරකෙනවා කියලා. පැතිරීමක් ඇති කරනවා කියලා. පංච පත්තරං කියලා දේශනා කරේ පෞගේ පරිසම්පාද දේශනා කරේ. පහක් අතර පැතිරී යනවා කියලා කිව්වේ. එතනත් වටවලල්ල හරි ගස්සනවා. වටවලල්ලේ කියලා කිව්වේ මොකද්ද? කාලයක් සමග අපි ගන්න අරමුණක්. ඒ කියන්නේ දෙයක් හැටියට ගන්නවා කියන්නේ කාලයක් අතර වටවලල්ලක් හදනවා. ඒ කාලය කියේ මොකද්ද? ප්‍රමාදය. කාලය කියේ මොකද්ද? ප්‍රමාදය තමයි කාලය. එතකොට කාලය නැමැති ප්‍රමාදය කියන වටවලල්ලක් හරි ගස්සන අරමුණත් එක්ක. අපේ දුටු දෙයක් හැටියට ගත්තා. දුටු මාත්‍රයක් හැටියට ගත්තා. කාලය නැමැති ප්‍රමාදය දුරු කරාම වටවලල්ලක් හරි ගැස්සෙන්නේ නෑ. ඒක දුටු මාත්‍රයක්. දිත්තේ දිත්තමත්ං කියන වචනේ පාවිච්චි. දුටු මාත්‍රයක්. එතකොට මේ දුටු මාත්‍රයක් වෙනකොට එහි නෑ එයින් නෑ. බාහිය එහි නෑ එයින් නෑ. එහි නෑ කියලා කිව්වේ මොකද්ද? අර වටවලල්ල හදාගත්ත එක්කෙනා ඒකේ ඉන්නවා එයින් උපදිනවා. ඒ කියන්නේ අර ජාති භික්ඛවේ ජරා මරණං කියන එක කියන පටිච්චසමුප්පාද මේ හේතුඵල ධර්මයක් අපි මෙතන ඇති කරනවා. ඇති කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ මම කියන එක හොඳට තේරුම් ගන්න උත්සාහ ගන්න. ගොඩක් කරුණු කිව්වේ නැහැ. එක කරුණක් ගැනයි මේ පද කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මේක ටිකක් අමාරු. අමාරු වුණාට ස්වල්පයක් හරි තේරුම් ගත්තොත් මේ බාහ්‍ය දාරුචීරිය තුමාට කියන දේ තේරෙනවා මේ අතට. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ දැන් අපි පාවිච්චි කරාම කාලය කියන වචනය ඒක මේ අලුත් වචනය. ඒක අලුත් වචනයක් නෙවෙයි. ඒ කාලය කියන වචනයට බුදුහාඳුරෝ පාවිච්චි කළේ වචනය තමයි ප්‍රමාදය. මොකද? ප්‍රමාදය කියන වචනේ. එහෙනම් අප්‍රමාද කියලා කිව්වේ මොකද්ද? කාලය දුරු කරන එක කියන. කාලය දුරු කරන එක. ඒ කාලය විසින් මොකද්ද හැදුවේ? හැමතිස්සෙම අතරක් හැදීම නිසා දුටු දෙයක් තියෙනවා, ඇසු දෙයක් තියෙනවා, නහයට දැනෙන දෙයක් තියෙනවා, ස්පර්ශ කරන දෙයක් තියෙනවා, කෙනෙක් ඉන්නෝ වාසය කරන තැනක් තියෙනවා. එයින් උපදිනවා. ඒ නිසා තමයි අර සතිපට්ඨාන සූත්‍රේ අනිශ්චිතෝච විහෙරති කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් බාහ්‍ය දාරුචීරිය තුමාට දේශනා කළේ කාලය දුරු කරන විදිය. කාලය දුරු කරන විදිය. ඒ කාලය දුරු කරනවා කියලා කියන්නේ මේ ධර්මය යථාර්ථයක් හැටියට අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන ධර්මය? මේ හේතුඵල ධර්මයමයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ. එහෙනම් ඒ කාලය දුරු කර එක්කෙනාට පේන්නේ කොහොමද? යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් මොනෝහරි දෙයක් තියෙනවා නම් ඒ ධර්ම සියල්ලම හටගත්තු තැනම නැති වෙනවා. එහෙනම් ඒවා දෙයක් හෝ කෙනෙක් හෝ නෙමෙයි. එහෙනම් ඒවා මිහිරි කොට ගන්නත් බෑ, අමිහිරි කොට ගන්නත්. දිග කොට ගන්නත් බෑ, රවුම් කොට ගන්නත් බෑ, හතරස් කොට ගන්නත් බෑ, රස කොට ගන්නත් බෑ, නීරස කොට ගන්නත් බෑ. ඒ කිසිම ප්‍රඥප්තියකට ඒ ධර්ම හසු කරන්නට බෑ. එහෙනම් ප්‍රඥප්ති වලට ධර්මය හසු කරන්නේ කාලය නැමැති ප්‍රමාදය නිසා ඇති කරන වටවලල්ල නිසා.
කාලය විසින් ඇති කරන වටවලල්ල. ඒ වටවලල්ලට බුදුහාමුදුරුවෝ මේ වටවලල්ලට තමයි සංසාරය කියන වචනේ පාවිච්චි කරේ. ඒකට කිට්ටු කළ වචනේ පාවිච්චි කරා නිස්සිතස්ස චලිතං කියන එක. චලිතං කියන්නේ සෙලවීම. සංසාරය කියලා කියන්නේ ඒකට. මේ අතරක් ඇති කරන එක. උත්පත්තිය මරණය කියන ධර්ම තුල යම් ප්‍රමාදයක් කාලයක් ඇති කරනවා නම් ඒ වටවලල්ල තුල සැරිසැරීම තමයි සංසාරය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට හරි ගැඹුරු ඒක අපිට ඒක හරියට විස්තර කරගන්න අමාරුයි. ඒක මගේ හිතේ මට දැනෙච්ච දේ ඒක ලේසියෙන් කියන්න බෑ පින්නත්. ඒ කියන්න පුළුවන් ප්‍රමාණය තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට අපි සරලව තේරුම් ගන්න ඕන අර මරණ සති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ යථාර්ථය වසාගෙන ඉන්න මේ ප්‍රමාදයේ හැටියට පෙන්වුවේ කාලය. යම්කිසි කෙනෙක් කාලය දුරු කළොත් එයා අප්‍රමාදී විහරණයෙන් යුක්ත කෙනෙක්. එයා මරණය අවබෝධ කරන මරණය දිනපු කෙනෙක්. එහෙනම් ප්‍රමාදය කියන එක නැවත නැවත උත්පත්තිය මරණය කියන මේ කාලය නැමැති වටවලල්ල තුල සංසරණය වීම සංසාරය කියන එක හරිගස්සනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට බාහ්‍ය දාරුචුරියට ඒකම දේශනා කරනවා මේ අරමුණත් එක්ක කොහොමද මේ වටවලල්ල දුරු කරන්නේ? ඒ ප්‍රමාදය. ඇහෙන් ඇසු මාත්‍රයක්, දුටු මාත්‍රයක්, දැනුණු මාත්‍රයක් කියලා කොහොමද ඒ කාලය දුරු කරන්න කියන එක තමයි එතන පෙන්නන්නේ. ඒ කාලය දුරු කිරීම නිසා ධර්ම දෙකක් එතනම පහළ වෙනවා. මොකද්ද? එහි නොවේ, එයින් නොවේ. තතෝ තං බාහ්‍ය න තත්ත යතෝ තං බාහ්‍ය න තත්ත. එහි නොවේ, එයින් නොවේ කියන ධර්මය. එතකොට එහෙම වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා නේවිද න හුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛසන්ත. උඹ ඒ නිසා අතරක් හදන්න බෑනේ. ඒ කියන්නේ උත්පත්තිය සහ මරණය කියන එක තුර යම් කාලයක් හදන එක්කෙනාට තමයි ඒ වටවලල්ලක් හදන එක්කෙනාට තමයි අතරක් හදාගන්න පුළුවන්. ඒ නිසා දේශනා කළා එහිත් නෑ මෙහිත් නෑ අතරක්. ඔන්නෝයි කියපු කතාව පින්වත්නි මහා විශාල පරිවර්තනයක් ඇති කරන්න මේ ශාසනය හේතු වුණා. ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා මේ එහිත් නොවේ මෙහිත් නොවේ අතරත් නොවේ න උභයමන්තරේ කියපු මේ අතරත් නොවේ කියන එක ගත්ත පින්වත්නි ඔයි මේ කාලේ පෙන්නන මොකද්ද? නෑ අන්තරාභවයක්. මේ බාහ්‍ය දාරුචීරියට දේශනා කළේ මේ අන්තරාභවයක්. අතරත් කියන එක ගත්තා. ඔන්න ওই වචන ටික තමයි ওই බාහ්‍ය සූත්‍රයේ තියෙන වචන ටික තමයි මහා වාදයක් ඇති කරලා අන්තරාවාදයක් අන්තරාභව වාදයක් ඇති කරන්නට මේ පහුගිය ගත වෙච්ච සත කාලය තුලදී ඇති වෙලා තියෙන ධර්ම. ඒක සම්පූර්ණ බොරුවක් කියන එක දැන් මේ ඇත්තන්ට බණ අහනකොට තේරෙනවා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ කියලා. එහිත් නොවේ මෙහිත් නොවේ අතරක් නොවේ. අතීතං නාන්වා ගමෙය අපටි කංකේ අනාගතං. ඊළඟට මේ වර්තමානයේ තත්ත විපස්සති. වර්තමානයේ විපස්සනාවෙන් යුක්ත එක්කෙනාට අතීතය කියලා එකක් තියෙනවද? අනාගතය කියලා එකක් තියෙනවද? එහෙම එකක් නෑ. ඒ දෙකම නිරුද්ධ වෙනවා මේ වර්තමානයේ හරි විදියට විපස්සනාවේ
හැබැයි වර්තමානයේ විපස්සනාවේ යෙදෙන එක්කෙනා අර අතීතෙන් බලද්ද විපස්සනා කරන්නේ. අනාගතෙන් බලද නෑ වර්තමානයේ හරි විදියට බලනවා. වර්තමානයේ මොකද්ද හරි විදියට බැලුවා කියන්නේ? මේ මොහොත කියලා කියන්නේ මොකද්ද? අර කාලය දුරු කරලා බැලීම. ඒ කියන්නේ කාලය අතර ගත වෙන මේ වටවලල්ල හදන්නේ නැතුව මේක බලනවා. ඒ වටවලල්ල හදන්නේ නැතුව බලනකොට පින්වත්නි කාලය දුරු කරනවා. කාලය දුරු කරනවා කියලා කියන්නේ අර බුදුහාමුදුරුවෝ පෙන්නන යථාභූත ඥාන දර්ශනය කියන එක තමයි ඒ ඇත්ත අවබෝධ කරන්නේ. ඉතින් මන් දන්නේ බාහ්‍ය සූත්‍රේ කොච්චර දුරට මේ ඇත්තන්ට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවද කියලා. ඒක නැවත නැවත ශ්‍රවණය කළා ඒ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ඇසීමෙන් තමයි පින්වත්නි ඒක ඒ தත්ත්වය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඒක දුරු කරගන්න අමාරුයි. මොකද ටිකක් අර නුහුරු ගතියක් තියෙන්න පුළුවන් මේ වයසක පිරිසට, සමහර විට තරුණ අයට නෙමෙයි වයසක පිරිසට මේ කාලය නැමැති මායාව කියලා කිව්වහම. එතකොට අපි මේ කාලය නැමැති මායාව කියන වචනේ පාවිච්චි කරේ මේ වටවලල්ලක් ඇති කරනවා කියන එක හැමතිස්සෙම. ඒ කියන්නේ අතරක් හැමතිස්සෙම ඇති කරනවා. ඒ අතරක් ඇති කිරීම නිසා එතන වටවලල්ලක් ඇති කරනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයේදී වටවලල්ලක් ඇති කරනවා කියන එකයි මෙතන දේශනා කරේ. එතකොට මරණ සති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ වටවලල්ල දුරු කළා සම්පූර්ණ අප්‍රමාදී විහරණයෙන් ඇවිල්ලා කොහොමද මරණය අවබෝධ කරගන්නේ කියන එක. එතකොට දැන් මේ ඇත්තෝ දන්නෝ භාවනා කරන්නේ භාවනා කරන එක්කෙනා ලබාගත යුතු අවබෝධය මොකද්ද කියලා. නිකන් මැරෙනවා කියලා ඇති වැඩක් නැහැ කියලා එක තේරෙනවා. එතකොට ඒ වගේම අර ඉන්ද්‍රිය භාවනාව තුළ තමන්ගේ ඉන්ද්‍රිය හසුරවන්න ඕන කොහොමද කියන එකත් යම් ප්‍රමාණයක මේ ඇත්තන්ට අවබෝධ වෙන්න ඇති. මෙන්න මේ විදිහට තමයි මේක වෙන්න ඕන දෙයක් කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ ධර්මතාවය උඩයි කියන එක අවබෝධය ඇති වෙන්න ඇති. ඉතින් මම අද දිගට ධර්ම දේශනාවක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සුළු වෙලාවක් භාවනා කරන්න. අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි අනාගත වේදනාවෝ මම නොවෙමි අතීත සංඥාවෝ මම නොවෙමි වර්තමාන සංඥාවෝ මම නොවෙමි අනාගත සංඥාවෝ මම නොවෙමි අතීත සංකාරයෝ මම නොවෙමි වර්තමාන සංකාරයෝ මම නොවෙමි අනාගත සංකාරයෝ මම නොවෙමි අතීත විඥානයෝ
මම නොවෙමි වර්තමාන විඥානයෝ මම නොවෙමි අනාගත විඥානයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනාත්තා අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ මේ භාවනා ක්‍රමයක් හරි අපි දේශනා කරපු මොනවා හරි වචනයක් තියෙනවා එකක්වත් මේවට සම්බන්ධ නැතුව දේශනා කරලා නැහැ. හොඳට ධර්මය සියුම් විදියට අවබෝධ වෙනකොට ඊටාම පැහැදිලිව තේරෙයි මේ හැම වචනයක්ම මේ දේශනාවලට සම්බන්ධයි කියලා. ඒ නිසා භාවනා කියන එක හොඳට තේරෙන්නේ පින්වත්නි බණ අහනකොට. බණ අහමින් භාවනා කරන්න. එතකොට මේ හැම භාවනාවක්ම අර බණවලට සම්බන්ධයි. වෙනම වෙන් වෙලා තියෙන දේවල් නෙමෙයි. ඉතින් හුඟක් වැඩි පිරිසක් ටික දෙනෙක් ඉන්නවා යම්කිසි අවබෝධයකින් මේව කරගෙන යනවා. ටික පිරිසකට තේරුමක් නැහැ. සමහර මහාචාර්යවරු මේ දේශනා දැන් ගිය සම්මේලන ශාලාවේ මහාචාර්යවරයෙක් බණ අහලා ඒ මහාචාර්යවරයා කියලා තියෙන්නේ මොකද්ද? මේ කියපු එකම වචනයක්වත් මට තේරුන්නේ නැහැ කියලා. සීනියර් මහාචාර්ය. එතකොට පේනවා දැන් අපි මොකක් හරි විෂයක් පිළිබඳ අරගෙන ඉවෙලා PhD උපාධියක් ගත්තයි කියන එකෙන් මේවා තේරෙන්නේ එහෙම තේරෙන්න විදියක් නැහැ පින්වත්. ඒ මොකද අර ප්‍රඥාව නෙමෙයි හැදිලා තියෙන්නේ වෙන දෙයක්. ඒ නිසා එහෙම අධ්‍යාපනයේ තිබුණයි කියන ප්‍රමාණයකින් මේක තේරෙන්නේ නැහැ. මේක හරීම ප්‍රායෝගික
දෙයක්. මේක හැමතිස්සෙම පුහුණු වෙන්න ඕන. පුහුණු වෙන තරමට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දේශනා කරපු කරුණු ටිකයි බොහොම ටිකයිනේ දේශනා කරන්නේ. ඒ වුණාට ඊටාම ගැඹුරු කොටසක් දේශනා කළේ. ඒක කොච්චර දුරට මන් දන්නේ නැහැ තේරුණාද කියලා. තේරුම් ගන්න උත්සාහ කරන්න. තව අපි ශ්‍රවණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක දේශනාවක් ඇති නිවනම හරි ගස්ස ගන්න. දැන් අද දේශනාව ඇති නිවනම හදා ගන්න. හරියට තේරෙනවා. නමුත් තේරෙන්නේ නැත්නම් අපි දිගටම ශ්‍රවණය කරන්නට වෙනවා. සමහර විට ඒ ශ්‍රවණය කියන එක අවසන් වෙන්නේ නිවන් අවබෝධ කරනකම්. මේවා අර දහසක් නයින් දේශනා කරපුවානේ. එකම දේ නානා විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන මේ පටිච්චසමුප්පාදයම තමයි දේශනා කරන්නේ. එක විදියට. ඉතින් ওই කොතනකින් හරි කෙනෙකුට මේක තේරෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර මේ දිගටම ශ්‍රවණය කරන්න. දැන් කෙනෙක් නිගමනයකට බැස්සොත් දැන් අපි දැන් හාමුදුරුවෝ ඔක්කොම කරුණු කියලා ඉවරයි. දැන් ඉතින් අපිට කරගන්න තියෙන්නේ ඒ නිසා දැන් බණ අහන්න එන්නේ නැහැ කියලා නිගමනයකට බැස්සොත් ඒක මහා මුග්ධ අදහසක්. එහෙම එකක් නෑ. පෙළේම තියනවා දිගටම ශ්‍රවණය කරන්න ඕනේ කියලා. දිගටම ශ්‍රවණය කරන්න ඕන සද්ධර්මය. ශ්‍රවණය කරන්න ඕන ඔය ක්‍රම කීපෙම තියෙනනේ. ශ්‍රවණය කිරීම තියෙනවා, ප්‍රශ්න ඇසීම තියෙනවා. ඊළඟට භාවනා පුහුණු වීම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනකොට උන්වහන්සේ ප්‍රශ්න අහන. ඒ ප්‍රශ්න අහුවාම සමහර වෙලාවට බුදුහාමුදුරෝ ඒකාංශ ව්‍යාකරණී කියලා කියනවා. ප්‍රශ්නයක් අහුවාම එක උත්තරයක් දෙලා නිකන් එනවා. මොනවා නිශ්ශබ්දන ඒකාංශ ව්‍යාකරණී. තා විදියකින් ප්‍රශ්නයක් අහුවාම විභජ්‍ය ව්‍යාකරණී. ඒක බෙදලා බුදුහාමුදුරෝ විස්තර කරලා දෙනවා. නෑ මේක මෙහෙමයි තියෙන්නේ කියලා. තා ප්‍රශ්නයක් අහුවාම පටිපුච්ඡා ව්‍යාකරණී. එයාගෙනුත් ප්‍රශ්නයක් අහනවා. මමත් ඒක කරනවා. දැන් මේ අය ඇහුවත් මමත් මට හිතුනොත් එයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ නේද? පටිපුච්ඡා ව්‍යාකරණ. එයාගෙන් නැවත විමසලා ප්‍රශ්නයක් දේශනා කරනවා. සමහර ප්‍රශ්න දිනනවා පින්නදී අව්‍යාකතයි. අව්‍යාකතයි කියන්නේ මොනවද? නොඇසිය යුතු. එහෙම නැත්නම් මේ ප්‍රශ්න ක්‍රමයේ ඉක්මවා යන ප්‍රශ්න. දැන් එහෙම ඉක්මවා යන ප්‍රශ්න ක්‍රමයක් තමයි ওই සූත්‍රවල තියෙන අර විශාක සහ ධම්මදින්නා අතර ඇතිවෙච්ච මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල වේදල්ල සූත්‍රය ඒ ප්‍රශ්න කරන විශාක ඔබ දැන් මේ ඉක්මවා ගියා. ඊට එහා මේක ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඉතින් ඒ විදි ඉක්මවා යන තැන් තියෙනවා. ඊළඟට මේකට අදාළ නැති ඔය නිකන් විකාර දේවල් තියෙනවනේ. ඒවා අව්‍යාකත. ඒවා කිසි වැඩක් ඇති ප්‍රශ්න නෙවෙයි. ඒවට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. ඒවට තපණී කියන ක්‍රමයක් පාවිච්චි කරනවා. තපණී කියන්නේ තුස්නීම් භාවය, නිශ්ශබ්ද වෙලා ඉන්න බුදුහාමුදුරුවෝ. ඉතින් මේ අපේ බෞද්ධයන් තුල නැති දෙයක් තියෙනවා. නැති දේ තමයි ශ්‍රවණය හොඳයි. ශ්‍රවණය මම කියන්නේ 100% හොඳයි කියලා ටික දෙනෙකුගේ හොඳටම තියෙන ශ්‍රවණය. ශ්‍රවණය හොඳයි කියලා කියන්නේ මේ කියන මම කියන්නේ යම්කිසි තැනක් පෙන්නලා අන්න එතන ඉඳලා මේක අහන්න ඕනේ. ඒක තමයි හොඳ ශ්‍රවණය කියලා. යම්කිසි තැනක් පෙන්නලා මේක දේශනා කරන එතනම ඉඳලා. ඒක මේ මතු පිට මොකක්වත් නෙවෙයි. ඒක මේ ඇතුලේ තියෙන ඊටා සියුම් තැනක් පෙන්නලා එතන මම පාදලා දීලා දැන් මේකේ ඉඳලා මේක ශ්‍රවණය කරනවා. අන්න ඒ ශ්‍රවණේ ටික දෙනෙකුගේ තියෙනවා. වැඩි දෙනෙකුගේ නෑ. නිකන් උඩින් යනවා වැඩි දෙනෙක්. උඩින් ගිහලා අන්තිමටම කියනවා මේ මොකක්වත් තේරෙන්නේ නැහැ කියලා. එතකොට අර යටින්ම යන එක්කෙනාට පින්වත්නි සුතවාරිය ශාවකා සමහර විට යාට පුදුම විදියට දැනුම අවබෝධය ලැබෙන්න පුළුවන්. ඊට එන්න එයා අහන ප්‍රශ්න දේශකයට හොඳටම තේරෙනවා. එයා අහන ප්‍රශ්න මොකද? එයා හිතියේ ඒ තැන ඉඳගෙන ශ්‍රවණය කළා යාට යම්කිසි ගැටලුවක් මතුවුණා අහනකොට දේශකයට හොඳටම තේරෙනවා. අර මතු පිටින් අහනෝ නේද ප්‍රශ්න? දේශකයට තේරෙන්නේ නැහැ.
නිකන් පිස්සු කතාවක් හැටියට තේරෙයි. එතකොට ඒක නොසලකා. ඒ නිසා මේ අය ප්‍රශ්න කිරීමේදී මට පේනවා ප්‍රශ්න කරනකොටම මේ අය අවබෝධ කරගත්ත ප්‍රමාණය. ඒ කියන්නේ ප්‍රශ්න නොවසා සිටින්න බය කරනව නෙවෙයි. බය වෙන්න එපා. බය වුණොත් මේක කරන්න බෑ. ප්‍රශ්න අහන්න ඕන. එකක් දෙකක් නෙවෙයි. නැවත ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කිරීමෙන්ම තමයි මේ අවුල ලියා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මේක අවසන් කරන දේශනාව කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පගිච්ඡ දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිත්තෝ නච කුද්දං කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූත තසාවා තාවරාවා අනවසේසා දීගාවායේ මච්චිමාරස්ස කානුකතුලා දිට්ඨාවා ඒව ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුප් නාති මඤ්ඤේත කත්ත චිනං කංචී භ්‍යාරෝසනා පටිග නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතායතා නියං ආයුසායේක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූත මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝක මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ ආසයානෝ ආ ඊතං සතින් අදිත්තේය බ්‍රහ්මමීතං විහාරං දිට්ඨිං ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ විනේය ගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා කන්තු තං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං සබ්බ දුක්ඛා පමුංචතු. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.